නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපගේ ජීවිතයේ අවබෝධය පිණිසයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තිබෙනවා, ජීවිතය ගැන තේරුම් ගන්නේ නැතුව, ජීවිතය ගැන වැටහීමක් නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ජීවිතය ගැන තේරුමක් ඇතුව, ජීවිතය ගැන වැටහීමක් ඇතුව ගත කරන එකම එක දවසත් ශ්‍රේෂ්ඨයි. බොහෝ දෙනෙකුගේ ජීවිත පින්වතුනේ තේරුම් ගැනීමක් වැටහීමක් නැතුවම මැරිලා යනවා. ජීවිතය ගැන තේරුම් ගන්නට ලැබෙන්නේ ඉතාම ටික දෙනෙකුට. ඒකට හේතුව, ජීවිතය ගැන කෙනෙකුට තේරුම් ගන්නට ලැබෙන්නේ සත්‍යවාදී වූ නුවණැති වූ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම පදයක් අහන්න ලැබුණොත්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, නිසරු වාද, නිසරු ගාථා, නිසරු පද අර්ථයක් නැති දේවල් දහස් ගණන් අහනවට වඩා ඒකන් ධම්මපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. යම් දහම් පදයක් අහගෙන ඉද්දී හිත සංසිඳෙනවා නම්, ජීවිතයට සැනසෙල්ල උදා වෙනවා නම්, ජීවිතයට යහපත උදා වෙනවා නම්, ඒ එකම එක දහම් පදයක් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ දහම් පදයකට පුළුවන් පින්වතුනේ අපේ ජීවිතයේ සියලු සැප, අපේ ජීවිතයේ සියලු යහපත, අපේ ජීවිතයේ සියලු අර්ථය උදා කරවන්න. ලෝකේ අහන ඒවා අතරේ වඩාත්ම වටින්නේ ධර්මය අහන එක. ලෝකේ කන් වලින් ශ්‍රවණය කරන්නට ලැබෙන ඒවා අතරේ වඩාත්ම වටින්නේ බණපද අහන්නට ලැබෙන එක. මේ ලෝකේ මිනිස්සු ඉන්න පුළුවන් නොයෙක් අත්දැකීම් තියෙන මිනිස්සු. කාලයක් ජීවත් වීමෙන් මිනිස්සුන්ට අත්දැකීම් ලැබෙනවා. නොයෙක් දේශාන්තරවල රටවල් වල ඇවිදිද්දි මං අහවල් රටෙත් ගියා, අහවල් රටෙත් ගියා ආදී වශයෙන් අත්දැකීම් ඇති වෙනවා. නොයෙක් පොතපතින් දේවල් ඉගෙන ගනිද්දි මිනිස්සුන්ට අත්දැකීම් ලැබෙනවා. හැබැයි මේ කිසිම එකකින් ජීවිතය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ලැබෙන්නේ. ජීවිතය කියන දේ ගැන හරියට තේරුම් ගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඇහුවොත්. ඉතින් අද ඔබ අහන්න මේ සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ මීට තෙමසකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ විශ්‍රාමලත් උපදිසාපති පින්වත් පී.බී. විජේතිලක මහතාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා කියන උදාර චේතනාවෙන් කැස්බෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ආචාර්යිනී පින්වත් ජානී විජේතිලක මහත්මිය, වාසනා බුද්ධික සජීවනී කියන දූපුතුන් මේ පින්වතුන්ලා ඒක රාශි වෙලා තමන්ගේ ආදරණීය
පියාණන්ට තමන්ගේ නමින් මියගිය ඥාතිවරයාට පින් අනුමෝදනා පිණිසයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ. පින්වතුනි, ජීවිතය කියන එක ගැන මුළුමනින්ම අවබෝධ කළ, මුළු ජීවිතේම අතැඹුලක් සේ අවබෝධ කළ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල මේ ජීවිතය ගැන මෙන්න මෙහෙම වදාලා. සත්තෝ ගුහායන් බහුනාභි චන්නෝ තිට්ඨං නරෝ මෝහනස්මින් පගල්හෝ. බොහෝ දේවල් වැසී තිබෙන මේ ජීවිත ගුහාව තුල බුදුරජාණන් වහන්සේ ජීවිතයට පාවිච්චි කළ වචනය ගුහාව. මේ ජීවිතය කියලා කියන්නේ ගුහාවක්. අතරමං වෙච්චි ගුහාවක්. කොනක් පොටක් හොයාගන්න බැරි ගුහාවක්. මේ ගුහාව ඇතුලේ ලෝක සත්වය අතරමං වෙලා. ඒ අතරමං වෙච්චි සත්වයාට මේ ගුහාවේ බොහෝ දේවල් වැසිලා. ඔහුට හරි දෙයක් හොයාගන්න බෑ. රැවටීමෙන් රැවටීමට පත්ව ඇලී සිටින කෙනා. ජීවිතය කියන එක ගැන යලි යලිත් රැවටෙනවා මිසක් බොහෝ දෙනෙකුට හරි දේ හොයන්න බෑ. දූරේ විවේකාහි තථා විදෝසෝ කාමාහි ලෝකේ නහි සුප්පහාය. ඒ විදිහට ජීවිතේ කල් ගෙවනකොට ඔහුට ජීවිතය ගැන හිතන්න විවේකයක් නැහැ. කාමයේ ලොව තුල පවතින සුළුවෙන් අත්හල නොහැකිය. මේ කාම ලෝකයට පැමිණි කෙනාට කාමය කියන එක නම් ලේසියෙන් අත්හරින්න පුළුවන් එකක් නෙමෙයි. මේ ජීවිතය ඇතුලේ අපට නොදැනීම පින්වතුනි, අපිට අපි ගැන හිතන්න තියෙන අවස්ථාව අහිමි වෙවි යනවා. අපිට නොදැනීම නොයේ කටයුතු කර කර අපි වයසට යනවා. නොයේ කටයුතු කර කර අපි මරණය කරා දෙනවා. නොයේ කටයුතු වල නියැලෙමින් ඉද්දී අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩ දුක් හැදුනහම අපි ඒවට බේත් හේත් කරගෙනත් ආයේ යෙදෙන්නේ පරණ කටයුතු වලමයි. අපිට නොදැනීම ජීවිතය ගත වෙනවා. ජීවිතයේ ඇතුලේ ජීවිතය කියලා වැරදි දේවල් ගොඩාක් අල්ලගෙන මේ ලෝකේ මිනිස්සු ජීවිත යාත්‍රාව ගත කරනවා. ඉච්ඡා නිදානා භවසාත බද්ධා තේ දුප්පමුඤ්ඤා නහි අඤ්ඤ මුක්ඛා. ආසාවම මුල් වීමෙන් භව සැපයට හිර වීමෙන් අතීතයක් හෝ සිතමින් අනාගතය හෝ පතමින් මේ මිනිස්සු ජීවිතය ගත කරන්නේ ආසාව මුල් වෙලා. ජීවිත යාත්‍රාවටම මුල් වෙනවා ආසාව. ආසා කරන එක පස්සේ හඹාගෙන යනවා. ඒ හඹාගෙන යද්දි මිනිස්සු වැඩිපුර ජීවත් වෙන්නේ කොහෙද? එක්කෝ අතීතය ගැන හිත හිතා, එක්කෝ අනාගතය ගැන පත පතා. වර්තමානයේ තුල මිනිස්සයා ජීවත් වෙන්නේ එක්කෝ අතීතය ගැන හිතමින්, එක්කෝ අනාගතය ගැන පතමින්. ඔහුට වර්තමානයක් නැහැ. ඔහු වර්තමාන ජීවිතේ ගත කරන්නේ එක්කෝ අතීතය තුල හිත තියාගෙන, එක්කෝ අනාගතය තුල හිත තියාගෙන. පච්චා පුරේ වාපි අපෙක්ඛමානා ඉමේව කාමේ පුරිමේව ජප්පං. කලින් පටන් මේ කාමයට තණ්හාවෙන් පැටලී ගිය උදවිය හට දුකින් මිදුම අපහසුයෙන් කළ යුතු වේ. එහෙම අතීතය අනාගතේ පටලැවිච්ච කෙනාට දුකින් නිදහස් වෙන එක නම් ලේසි එකක් නෙමෙයි කියනවා. ඒ කෙනා දුකේම පටලැවෙනවා. දුකේම පටලැවිලා, වෙහෙසේම පටලැවිලා මහා පරිදාහ සහිතව ඒ ජීවිතේ ගත වෙන්නේ. කාමේසු ගිද්ධා පසූතා පමුල්හා අවදානියාතේ විසමේ නිවිට්ටා. කාමයට කෙනෙක් ගිජු වුණාට පස්සේ, සිහිය මුලා වෙලා වසඟ වුණාට පස්සේ ඒ කෙනා දහමට අවනත නොවෙමින් නොමගටපත් ලොවේ වැටේ. කාමයේ පතන කෙනා
තමන් කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියන එක ගැන හිතන්නේ නැතුව කාමේ පතා කටයුතු කරනවා. මාධ්‍ය තුලින් අපිට අහන්න ලැබෙන්නේ ඕන තරම් මිනිස්සු තමන්ගේ සැප හොයාගෙන යනවා කියලා නොයේක් දුසිරිත කරන හැටි, නොයේක් දුසිරිත කරලා විපතේ වැටෙන හැටි, හිරේ විලංගුවේ වැටෙන හැටි, ජීවිත හානි සිද්ධ කරගන්න හැටි, මහා අරුබුදවල පටලැවෙන හැටි පේන්නේ කාමේ පතාගෙන ගිහිල්ලා. කාමේ පතාගෙන යන කෙනාට කාමේ විතරයි පේන්නේ. ඒ කෙනාට ජීවිතය ගැන මුකුත් පේන්නේ නැතුව යනවා. බලන්න පිංගුතුනි, මේ සත්‍ය අකාලික සත්‍යයක්. මේක ඒ කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. අනාගතයටත් මේක මෙහෙමයි. කාමයට එක්ක පටලවිච්ච සත්‍යයන් අසරණයි, අන්ත අසරණයි. ඒ නිසා මේ ජීවිතේ ගත කරනවා කියන එකේදී ගොඩාක් වටින දේ පින්වතුනි, ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න එක. අද මේ අහන බණපදයට හොඳට සවන් යමන්ට මේ බණපදයේ ඇතුලේ අපිට ජීවිතය ගැනම ඉගෙන ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාලා දුක්ඛෝ පනීතා පරිදේව යන්ති කිංසු භවිස්සාමි ඊතෝ චුතාසේ. එහෙම ගත කරන ජීවිතයේ අවසානයේට මරණය පැමිණුනාම ඒ කෙනා වැළපෙන්න පටන් ගන්නවා කියනවා. අනේ මෙයින් චුතවන විට මොන විපතක් වේද කියා. මිනිස්සු මොන විදිහට ජීවත් වුණත් තමන්ගේ ජීවිතයට මරණය පැමිණියාම ඒ මරණ මොහොතේදී තමයි හිතට බය හටගන්නේ. මං දැන් තනියම යන්න යනවා. ඒ තනියම යන මට මෙතනින් මලාට පස්සේ මක් වෙයිද? ඒ බය හිතට එනවා. හැම දිනෙකම මැරෙන්න ලැහැත් වෙනකොට, මේ ලෝකේ ධර්මය අවබෝධ නොකරපු හැම කෙනෙක්ම මැරෙන්න ලැහැත් වෙනකොට ඒ බය හිතට එනවා. කොච්චර ඉගෙනගෙන කොච්චර උගත් වෙලා හිටියත් මරණ මොහොතේදී භීතියක් එනවා. මම මෙතනින් මලාට පස්සේ කොහේ යයිද? කොච්චර සල්ලි භාගයේ තිබුණත් ඒ ධනවතාටත් මරණය ඉස්සරහා හිතට බයක් එනවා. මැරෙද්දි මං කොහේ යයිද? අපි හිතමු මිනිස්සු ජීවත් වුණා කියලා ලෝකේ මහා බලවන්තයෙක් විදියට. මහා බලවන්තයාටත් හිතට බයක් උපදිනවා. දැන් මම මැරෙන්න යන්නේ. මලාට පස්සේ මගේ ජීවිතේට මොනවා වෙයිද? බුදුරජාන් වහන්සේගේ ළඟට ඒ කාලේ බ්‍රාහ්මණයෝ දෙන්නෙක් පැමිණියා. ඒ බමුණෝ දෙන්නාගේ වයස අවුරුදු 120ක්. දැන් අද කාලේ පින්වතුනි මිනිස්යාගේ ආයුෂය එච්චර දීර්ඝ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පරම ආයුෂය විදිහට තිබුණ අවුරුදු 120. එතකොට ඊටත් වඩා ජීවත් වෙච්ච අයත් ඒ කාලේ වාසය කළා. දැන් අපි ගත්තොත් අපේ බක්කුල මහරහතන් වහන්සේ වයස අවුරුදු 160ක් වැඩ හිටියා. ඉතින් ඒ වගේ මේ 120, 140, 160 ඉන්න අය ඒ කාලේ හිටියා. බුදුරජාන් වහන්සේ ළඟට බමුණු දෙන්නෙක් එනවා. ඒ දෙන්නාගේ වයස අවුරුදු 120ක්. ඒ දෙන්නට දැන් මරණය සම්බන්ධයෙන් හිතුවිලි හිතට එනවා. මොකද ඒ දෙන්නට ආරංචි වෙනවා ඒ දෙන්නාත් එක්ක එකට හිටපු යාළුවෝ, මිත්‍රයෝ, සෙල්ලම් කරපු අය, එකට අධ්‍යාපනය ලැබපු අය එක්කෙනා මැරෙනවා කියන කතාව. දැන් අපිත් එක්ක එකට පාසල් ගියපු, අපිත් එක්ක එකට සෙල්ලම් කරපු, අපිත් එක්ක එකටම කටයුතු කරපු අපේ වයසේ අය අපි එකටම වයෝවෘද්ධ වෙනකොට පින්වතුනි එක කාලයක් එන්නේ නැද්ද ළඟ කට්ටිය ඔක්කොම යන ළඟ මැරෙනවා. ආරංචි වෙනවා අසවලාත් මැරිලා. ඒ අයගේ මළගෙවල් වලට යනකොට මතක් වෙනවා අපි කොහොමද හිටියේ? අපි කොහොමද සෙල්ලම් කළේ? අපි කොහොමද සතුටු වුනේ? ඒගොල්ලෝ ඔක්කොම දැන් මිය යනවා පේනවා.
එතකොට තමන් ගැන මතක් වෙනවා. අපේ එහෙනම් මටත් යන්න කාලය ඇවිල්ලා. වයෝ වෘද්ධ වෙනකොට මරණය සමීපයට එනකොට මේ මිනිස්යාට ඒ හිතුවිලි එනවා. හැබැයි මිනිස්යාට ඒ හිතුවිල්ල ආයුත්තේ ඊට කලින්. මේ හොඳට ගත කරන තරුණ කාලෙම ජීවිතේ හයිය හත්තිය තියෙන කාලෙම මිනිසියෙකුට හිතක් එනවා නම් අපි මැරෙන අය කියලා. ඒක මහා වාසනාවක්. ඒක මිනිසෙකුගේ ජීවිතයට ලැබෙන මහා වාසනාවක්. හොඳට තේරෙන වයසේදීම හිතට හිතක් එනවා නම් අපි මැරෙන අය කියලා. මොකද ඒ කෙනාට මරණයට සූදානම් වෙන්න හොඳට කාලේ තියෙනවා. වයස අවුරුදු 120යි අර දෙන්න. බුදුරජාන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි දෙන්නා පිළිවෙලින් අවුරුදු 120ට ආපු අය. ස්වාමීනි දැන් ඉතින් වලපයයි ගොඩපයයි. කොයි වෙලේ යන්න වෙයිද දන්නේ. ස්වාමීනි හිතට හරි බයක් එනවා. අපි ජීවිතේ ගත කරපු විදිහ අපි හැරි බලද්දී. හැරිලා බලනකොට අකත කල්යාණ කරගත්ත හොඳක් යහපතක් පේන්නේ. අකත කුසල ජීවිතේ කරගත්ත ලස්සන දෙයක් කුසලයක් පිනක් පේන්නේ. අකත බිහිරුත්තාන බයක් නැතුව මරණ ඉස්සරහා හිත හදාගෙන ඇස්පියා ගන්නට දෙයක් අපිට නැහැ. අනේ ස්වාමීනි අපි දෙන්නාට යම් දහමක් යහපත පිණිස වේ නම් අපිට එහෙම දහමක් කියලා දෙන්න කිව්වා. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ බ්‍රාහ්මණයන්ට කියනවා බ්‍රාහ්මණවරුනි හැබෑව. ඔබ පිළිවෙලින් අවුරුදු 120ක් වෙලා මරණ කටේ ඉන්නේ. හැබැයි ඔබට ජීවිතය ගැන හැරී බලද්දී සතුටක් නෑ. බ්‍රාහ්මණවරුනි දැන් හරි කමක් නෑ. දැන් හරි කමක් නෑ. දම් පූජා කරන්නට. මේ ඉන්න ටික දවසේ හරි අන් අයගේ සැපේ උදෙසා දානෙ දෙන්න. දානේ දීලා අරගෙන යන්න පුළුවන් දෙයක් රැස් කරගන්න. අරගෙන යන්න පුළුවන් දේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ බ්‍රාහ්මණවරුන්ට හරි ලස්සනට ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. බ්‍රාහ්මණවරුනි ගෙයක් ගිනිගෙන ඇවිලෙනකොට නුවණැති කෙනෙක් කළ යුත්තේ ගිනි ගන්නා ගෙදරින් වටින පහේ දෙයක් එළියට විසික් කරන එක. නීහරේ තේව තන්තස්ස හෝති අත්තාය නෝච යන් තත්ත ඩයිහති. එතකොට එළියට විසික් කරගත්ත දේ තමයි ගේ ගිනිගෙන ඉවර වෙනකොට එයාට ප්‍රයෝජනීය පිණිස පවතින දේ. ඇවිලිච්ච දේවල් ගැන හීල්ලුවා කියලා සුසුම් හිලුවා කියලා පළක් නැහැ. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතය කියන එකත් ගින්නකින් ගිනි ගනිමින් තියෙනවා. නාකිවීම කියන ගින්න, ලෙඩවීම කියන ගින්න, මරණය කියන ගින්න. අපේ ජීවිත විනාශ කරන ගින්න මොකද්ද? වයසට යෑම, ලෙඩවීම, මරණය. හැමදෙනාගේ ජීවිතවලට පොදු ගින්න. හැමදෙනාගේ ජීවිතවල හැමතිස්සෙම ඇවිලෙමින් පවතින ගින්න. මේ උපන්න මිනිස්යාට වළක්වා ගත නොහැකි ගින්න. ධනෙ තිබුණාට ඒ ගින්න නිවන්න බෑ. බලය තිබුණාට ඒ ගින්න නිවන්න බෑ. වස්තු සම්භාර තිබුණාට ඒ ගින්න නිවන්න බෑ. උගත්කම් වලින් ඒ ගින්න නිවන්න බෑ. ඒ ගින්න මේ ජීවිතේ හැමතිස්සෙම ඇවිලෙනවා. ජරා මරණ ගිනි. නීහරේ තේව දානේන. ජරා මරණ වලින් ජීවිතේ ගිනි ගනිමින් තියෙද්දී ගිනි ගන්නවා කියලා දැනගෙන ගිනි ගන්නවා කියන එක තේරුම් අරගෙන මේකින් වටින පහේ දෙයක් එළියට විසික් කරන්න ඕන. ඒ විසික් කිරීම කියන්නේ දානයයි. දින්නම් හෝති සුනී හටන් දීපූ දෙය මනාකොට බැහැර කරන ලද්දේය. දින්නම් සුඛ පලං හෝති. බ්‍රාහ්මණවරුනි ඔබ දන් දුන්නොත් ඔබට සැප ලැබෙයි. නා දින්නම් හෝති තන්තත. දානේ නොදී ඉඳලා නම් ඔබට ඒ සැප ලබන්න බෑ කිව්වා. බලන්න බින්දුතුනේ මේ ජීවිත ගුහාව ඇතුලේ හිර වෙච්චි අපට
දානය කියන එක සැපසහගතයි කියලා බුදු කෙනෙක් කියා නොදුන්නා නම්, බුදු කෙනෙක් කියා නොදුන්නා නම් මේ ජීවිතේ ගත කරනකොට අපිට පේන්නේ දානෙන් සැප ලැබෙනවා කියලා නෙවෙයි. ගොඩ ගහ ගැනීමෙන් සැප ලැබේ. එකතු කිරීමෙන් සැප ලැබේ. වස්තු සම්භාර ලං කර ගැනීමෙන් සැප ලැබේ. අපි වැඩි වැඩියෙන් එකතු කරන්න අපිට සැප ලැබේ. අපිට එහෙම නෙවෙයිද පේන්නේ? අපිට එහෙමයි පේන්නේ මේ ගුහාවේ අපි අතරමං වෙලා. මේ ගුහාව ඇතුලේ අපි අතරමං වෙලා. හරියට මේකප් එකකට මිනිස්සු රැවටෙනවා වගේ අපි මේ ජීවිතය කියන එකට රැවටිලා. ස්ත්‍රී පුරුෂයෝ මේකප් කරනවා. මේකප් එක කියලා කියන්නේ පින්වතුනේ සත්‍ය එක නෙවෙයි බොරු එක. ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ මුහුණු මේ ශරීරයේ ඒ අය මේකප් කරගන්නවනේ. ඒක සාමාන්‍යයෙන් හැමෝම වගේ කරන දෙයක්. ලස්සනට ඉන්න කැමති අය, පිළිවෙලකට ඉන්න කැමති අය මේකප් කරනවා. ඒ මේකප් එක කරනකොට එතන කරන්නේ සම්පූර්ණ බොරු එකක් නේ. තොල්වල තියෙන පාට වෙනුවට උඩින් බොරු පාටක් ගන්නවා. මූණේ තියෙන පාට වෙනුවට උඩින් බොරු පාටක් ගන්නවා. කොණ්ඩේ සුදු වේගෙන එනකොට ඒ සුද වහලා පාටක් අපි ගන්නවා. එතකොට ඇත්ත එක වහලා අපි බොරුවක් කළා. ඒ බොරුව කරනකොට මුලින්ම රැවටෙන්නේ කවුද? පළමුවෙනියෙන්ම අපි රැවටිලා. අපි කණ්ණාඩිය ළඟ ඉඳගෙන පාට ගා ගන්නකොට අපිම අපි දිහා බලනවා. බල අපි ගා ගන්නවා. මේ මට්ටමට නම් හොයන්න බෑ ලස්සනයි. මේ ගානට ගාගත්තොත් බාහිරයට හොයන්න බෑ හරි හැඩයි. අපි පාට ගාගෙන අපි ගැන සතුට වෙනවා. මුලින්ම රැවටුනේ අපි. ඊට පස්සේ අපි පාරට බැහැලා යනකොට අනික් ලෝකයා රැවටෙනවා. ජීවිතය කියන එකට අපි රැවටුනේත් මේකප් එකකට රැවටුණා වගේ. මේකප් එකකට රැවටුණා වගේ අපි රැවටිලා. හැබැයි පින්වතුනි රැවටිල්ල කියන එක తాවකාලිකයි. ඒ රැවටිල්ල තුල ඉන්නවා කියන එක తాවකාලිකයි. මේකප් එක හොදපු ගමන් ඇත් එක තියෙන්නේ. ඒ වගේ මේ ජීවිත කතාවේ නාකිවීම එනකොට මුහුණ දෙන්න වෙනවාමයි. ලෙඩවීම එනකොට මුහුණ දෙන්න වෙනවාමයි. මරණය එනකොට මුහුණ දෙන්න වෙනවාමයි. එකට ඉන්න ආදරය කරන අය වෙන්වෙවි යනකොට මුහුණ දෙන්න වෙනවාමයි. නොසිතූ නොපැතූ බලාපොරොත්තු නොවූ අපේක්ෂා නොකරපු කරදර වින්නැහි එනකොට මුහුණ දෙන්න වෙනවාමයි. ශෝක වෙන්න කරුණු යෙදෙනකොට මුහුණ දෙන්න වෙනවාමයි. අඬන්ට කරුණු යෙදෙනකොට මුහුණ දෙන්න වෙනවාමයි. ඒ නිසා ජීවිතය ගැන කලින් තේරුම් ගන්න ඕන. මේ ගුහාවේ කොන පොට කල්ැතුව තේරුම් ගන්න ඕන. බලන්න භාග්‍යතුන් වහන්සේ එක බණ පදයකින් ජීවිතයේ ඇත්ත ස්වභාවය කියා දීපු හැටි. බ්‍රාහ්මණවරුනි, ජීවිතය කියන්නේ ජරා මරණ ගිනි වලින් ඇවිලෙන එකක්. ඒ ඇවිලෙන ජීවිතේ ඔබ ගිනි ගන්න ගෙදරකින් යමක් විසික් කරනවා වගේ දානෙ දෙන්න. දානේ දෙද්දී රැස් වෙනවා අරගෙන යා හැකි යහපත් දෙයක්. ඒකට කියනවා පින. දානෙ විතරක් නෙමෙයි. කය වචනේ දෙක සංවර කරලා සීලවන්ත වෙනකොට රැස් වෙනවා අරගෙන යා හැකි යහපත් දෙයක්. සිත එකඟ කරගෙන කුසල් හිතක් තුල භාවනා කරනකොට රැස් වෙනවා අරගෙන යා හැකි යහපත් දෙයක්. ආන්ගේ යහපත් දේවල් ටික කෙනෙක් රැස් කරගෙන හිටියොත් ඒ කෙනාගේ ජීවිතයට මරණය පැමිණෙද්දී මරු මුඛයේ අඬන්න වැළපෙන්න දෙයක් නෑ. ඇයි හේතුව? දාලා යන්න වෙන දේවල් කොහොමද දාලා යන්න වෙනවා. හදාගත්ත ගේ දොර දාලා යන්න වෙනවා. එකට හිටපු ඥාතීන් දාලා යන්න වෙනවා. ධනෙ දාලා යන්න වෙනවා. වත් පොහොසත්කම් දාලා යන්න වෙනවා. කොටින්ම පරිහරණය කරපු මේ කුණු ශරීරෙත් දාලා යන්න වෙනවා. ඒ දාලා යන්න වෙද්දී හිස් අතින් යන්න වෙන්නේ කියලා කෙනෙකුට තමන් ගැන අදහසක් තියෙනවා නම් ඒ කෙනාට ඒක සැපක්. මම පින් කරපු කෙනෙක්.
මං දන් දීපු කෙනෙක්, මං කුසල් කරපු කෙනෙක්, මම මගේ අම්මට තාත්තට සලකලා යුතුයකම් වගකීම් ඉෂ්ට කරපු කෙනෙක්. මට මරණ ඉස්සරහා බය වෙන්න දෙයක් නැහැ. කොච්චර සැනසෙල්ලක්ද ඒක? කොච්චර සැනසෙල්ලක්ද ජීවිතේට? ආන් ඒ නිසා ජීවිතය කියන එක එහෙම හදාගන්න පුළුවන් වුණොත් අපි මේ ජීවිත කතාව තුළ මේ ගුහාව අස්සේ අතරමං වෙන්නේ නැතුව ජීවිතයට යමක් කරගත්තා. ජීවිතය කියන ගුහාව අස්සරේ අතරමං වෙලා වල්මත් වෙන්නේ නැතුව ජීවිතයට යහපතක් රැස් කරගන්න පුළුවන් වෙනවා මේ ටික හරියට හිතට ගත්තොත්. තස්මාහි සික්ඛේත ඉදේව ජන්තු යං කිංචි ජඤ්ඤා විසමන්ති ලෝකේ නතස්ස හේතු විසමං චරේය අපං හිදං ජීවිතං ආහුදීරා. එනිසා මෙහිදිම මිනිසා යහපත් ලෙස හැසිරිය යුතු. ලොවේ තිබෙන හොඳ නැති දේ වැරදි විලස දන්නේ නම් නොමනා දිවියක් ගෙවන්ට ඔහු හට කිසි කරුණක් නැත. මේ ජීවිතය ස්වල්ප බව නුවණැත්තෝ කියා තිබෙත්. නුවණැත්තෝ කොහොමද මේ ජීවිතය ගැන කිව්වේ? අප්පං හිදං ජීවිතං ආහු ධීරා. මේ ජීවිතය හරි කෙටි. ඒ කෙටි ජීවිතය ඇතුලේ බුදුරජාන් වහන්සේ වදාරනවා මේ කෙටි ජීවිතය තුලම තස්මා සික්ඛේත ඉදේව ජන්තු. මේ කෙටි ජීවිතය තුලම හික්මෙන්ට සිතකය වචනේ යහපත කරන්න. අයහපතක් නම් කරගන්න එපා කියනවා. සිතකය වචනෙන් හොඳ කරගන්න කියනවා. ඒ හොඳ කරගත්තොත් ඒ කෙනා මෙතනින් පස්සේ මරණයට පත් වෙනකොටම එයාගේ ජීවිතේට රැකවරණ තියෙනවා. හැබැයි හොඳ කරගන්න ප්‍රමාද වෙන්න බෑ. ඒ හේතුව මේ ජීවිතය අල්පයයි. නුවණැත්තෝ කිව්වේ මේ ජීවිතය අල්පයයි. කොයි මොහොතේ කොයි විදිහකට අහිමි වෙනවාද කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් පින්වතුනි ජීවිතේ ගත කරනකොට අර ගුහාවස්සේ අතරමං වුණා වගේ ඔහේ ජීවත් වෙන මිනිස්සයාට ඔක්කොම අමතකයිනේ. රැකී රක්ෂා ආදිය ඔහේ කරමින් ඉන්නවා. උදේ වැඩට යනවා. උදේ ඉඳලා රාජකාරී කටයුතු කරනවා. හවස් වෙනවා. ගෙදර එනවා. කනවා බොනවා. නිදා ගන්නවා. ආයෙ හැරෙනකොට උදේ වෙලා. ඔහොම මිනිසුන්ගේ ජීවිතේ ගත වෙනවනේ. එහෙම ගත වෙන ජීවිතය ඇතුලේ මොකක්ද වෙන සත්‍ය සිදුවීම කියන එක මනුස්සයාට හිතා ගන්නවත් වෙලාවක් නැහැ. ඔහේ ජීවිතය යනවා. හැබැයි නුවණ තියෙන මිනිස්සෙක් නුවණැති බණපදයක් ඇහුවට පස්සේ මේ බුදුපණ පදේ ඇහුවොත් එහෙම නුවණැති මිනිස්සෙක් ඕන ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගන්න පුළුවන්. මේ ජීවිතේට ඕනම ඇසිල්ලක මරණෙන්න පුළුවන්. බලන්න පින්වතුනි මේ පාරවල් වල හදිසි අනතුරු වලින් කොච්චරවත් මැරෙන්නේ නැද්ද? මියදෙනවා. අපි වගේ යම්කිසි කටයුත්තකට පාරට ගියපු අය. ඒ අය තමන්ගේ ජීවිතේ මොකක් හරි කටයුත්තක් කරගන්න පාරට යනවා. හදිසි අනතුරක් වෙනවා මැරිලා යනවා. ඊළඟට වැඩට ගිහිල්ලා වැඩ ඉවර වෙලා එනකොට මිනිස්සු මියදෙන්නේ නැද්ද? මේ පාරවල් වල මියදෙනවා. ඒ මිනිස්සුන්ගේ අභිලාෂ මොනවා තිබුණත් මරණය කියන එක යම් ඇසිල්ලක පැමිණෙනවාද ජීවිතේ දාලා ඔහුට යන්න සිද්ධ වෙනවා. මේ ලෝකේ මිනිස්සු එහෙම මම්මාවත් වල මෙරි මෙරි යනවා නම් හදිසි අනතුරු වලින් මැරෙනවා නම් අනපේක්ෂිත මොහොතක මරණය මිනිස්සුන්ගේ ජීවිතයට පැමිණෙනවා නම් අපේ ජීවිතවලට එහෙම එන්න බැරිද? පෞද්ගලිකව තමන්ගේ ජීවිතයට එහෙම වෙන්න බැරිද? අපි හැම දිනාගේ ජීවිතයට එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා නුවණ තියෙන මිනිස්සෙක් ජීවිතය ගැන හොඳට කල්පනා කරන්න ඕන. කල්පනා නොකරොත් මොකද වෙන්නේ? පස්සාමි ලෝකේ පරිපන්දමානං පජං ඉමන් තණ්හා ගතං භවේසු හීනා නරා මච්චුමුකේ ලපන්ති අවීත තණ්හාසේ භවා භවේසු.
භවය තුල ආසාවෙන් එහිම මුලා වෙච්චි ජනයා එහිම හඬා වැටෙන හැටි බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් දකිනවා කියනවා. ඒ අය හීනා නරා මච්චු මුකේ ලපන්ති. ජීවත් වෙනකොට ජීවිතය ගැන කල්පනා කරගන්න බැරි වෙච්චි හීන මිනිස්සු. ජීවිතය ගැන තේරුමක් හදාගන්න බැරි වෙච්චි මිනිස්සු මච්චු මුකේ ලපන්ති. මරු කටට ආපුවම තමයි තැවෙන්නේ. ඒ තැවෙන්නේ මේ භවය කෙරෙහි ආසාව අතහැරලා නෙවෙයි කියනවා. මමායිතේ පස්සත පන්දමානේ මච්චේව අපෝදකේ කීන සෝතේ. හීන මිනිස්සු මරණ ඉස්සරහා අඬන ඇඬිල්ල බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හරියට හිඳීගෙන යන වතුරක ඉන්න මාළුවෙක් වගේ. වතුර සිඳිච්චි දොළපාරක වතුර දෙන්නේ නැහැ. මාළුවෙක් දඟලනවා එහෙට මෙහෙට පැන පැන. වතුර හිඳුනාට පස්සේ මාළුවෙක් දඟලන්නේ පිංගුතුනේ මොනව හොයාගෙනද? වතුර හොයාගෙන. වතුරෙන්ම සතුටු වෙච්චි වතුරම ජීවිතේ කරගත්ත වතුරත් එක්කම හිටපු කෙනාට වතුර ටික නැති වීගෙන යනකොට වතුරම හොයනවා. ආන් ඒ වගේ තමයි ජීවිතේ. අපි ඔහේ ජීවිතේ ගත කරා නම් දේපල වලින් සතුටු වෙවි, ධනයෙන් සතුටු වෙවි, ඥාතීන්ගෙන් සතුටු වෙවි, දරුවන්ගෙන් සතුටු වෙවි. අපිට තියෙන කනකර ආභරණ ආදියෙන් සතුටු වෙවි අපි ජීවිතේ ගත කළා නම් ඊට එහා එකක් අපි ජීවිතය ගැන හිතුවේ නැත්තම් මරණය පැමිණි විට මතක් වෙන්නේ කනකර ආභරණ. මරණය පැමිණි විට මතක් වෙන්නේ දේපල, ඉඩකඩම්, දරුවෝ. අතහැරලා යන්න වෙන දේවල් ටිකම මතක් වෙනවා. කොච්චර මිනිස්සු මැරෙනවද ඉඩම් ගැන හිත තියාගෙන. කොච්චර මිනිස්සු මැරෙනවද ඥාතීන් ගැන හිත තියාගෙන. කොච්චර මිනිස්සු මැරෙනවද සල්ලි ගැන හිත තියාගෙන. මහා අභාග්‍යයක්. මහා අභාග්‍යයක්. මේ ජීවිත ගුහාව ඇතුලේ පිංගුතුනි ගොඩාක් අය අතරමං වෙනවා. ඒ නිසා අද මේ අහන බණපදින් තමන්ගේ ජීවිතයට සෙත හදාගන්න මේ ජීවිත ගුහාවේ ඔබ නම් අතරමං වෙන්න එපා. තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගන්න පටන් ගන්න පිංගුතුනි. ඒ තම්පි දිස්වා අමමෝ චරෙය්‍ය භවේසු ආසත්ති මකුබ්බමානෝ. ඔය දෝෂේ අඳුන ගන්න කියනවා. මේ මිනිස්සු පටලැවෙන පටලැවිල්ල හොඳට අඳුන ගන්න කියනවා. අඳුනාගෙන මේ මගේ කියලා අල්ලගන්න එකෙන් නම් වලකින්න කියනවා. මේවා මගේ වස්තුව, මේවා මගේ ධනය, මේ මගේ හිතමිත්‍රයෝ, මේ මගේ දරුවෝ, මේ මට අයිති දේවල් එහෙම අල්ලගන්න එපා කියනවා. ඇයි පිංගුතුනි අල්ලගන්න එපා කියලා මහා කරුණිකයන් වහන්සේ වදාරන්නේ? අල්ලගත්තාට අරන් යන්න බැරි නම් මේ අල්ලගත්ත ඒ වගේ තේරුම මොකද්ද? මේ අල්ලා ගන්න දේවල් නිසාම විනාශ වෙනවා නම් අල්ලගන්න එකේ තේරුම මොකද්ද? බොහෝ මිනිසුන්ගේ ජීවිත පිංවතුනේ හරියට මේ කුරුම්බා ලොඳ ටිකකට අහුවෙන රිලවුන්ගේ ජීවිත වගේ. රිලවුන්ව අල්ලන්ට රිලා වැද්දෝ. රිලවුන්ගේ මස් කන මිනිස්සු ඉන්නවනේ. ඒ රිලවුන්ගේ මස් කන අය රිලවුන්ව අල්ලන්න පිංවතුනේ උගුලක් අටවනවා. ඒ උගුල කරන්නේ මෙහෙමයි. කුරුම්බා ගෙඩි අරගෙන ඒ කුරුම්බා ගෙඩියේ රිලවාගේ අත දාන්න පුළුවන් විදිහට චූටි සිදුරක් හරනවා. ඒ චූටි සිදුරෙන් අත දාපුවම රිලවෙකට පුළුවන් ඇතුලේ තියෙන ලොඳ ටික හූරලා ගන්න. ඒ මට්ටමට තමයි හදන්නේ. හදලා ඔය කුරුම්බා ගෙඩිය හොඳ හයියට ගහක බඳිනවා. අතින් අත්තට පැනගෙන යන ගමන් රිලව් ඔය කුරුම්බා ගෙඩිය ළඟට එනවා. අර සිදුරෙන් උන්ට ඉව දැනෙනවා. උන් හොඳට ඉව කරලා බලනවා මේ කුරුම්බා ගෙඩියේ ඇතුලේ තියෙනවා ලොඳ. ලොඳ ටිකට රිලවාට ආස හිතෙනවා. ආසාවට මූ කරන්නේ තමන්ගේ චූටි අත අමාරුවෙන් අර සිදුර ඇතුළට දානවා. දාලා කුරුම්බා ලොඳ ටිකක් හූරලා මිටක් හදා ගන්නවා.
හදාගත්ත මිටත් එක්ක අත එළියට ගන්න හදනකොට අත එළියට එන්නේ. අත ඇතුළට දැම්මේ බොහොම අමාරුවෙන්. දැන් ඇතුළේදී මිටක් හදාගත්තා. තියෙන මිට නිසා කොච්චර ඇද්දත් අත එළියට එන්නේ. එතකොට මේ රිලව කෑ ගහන්න පටන් ගන්නවා අත එළියට එන්නේ නැති නිසා. ඌට හිතා ගන්න බෑ අත එළියට එන්නේ නැත්තේ මගේ වැරද්ද නිසාමයි. මං අල්ලගත්ත නිසාමයි. මං මිටි කරගත්ත නිසාමයි කියලා ඌට තේරෙන්නේ. ඌ කෑ ගහන හඬ ඇහෙනකොට එතන රිලව වැද්ද ඇවිල්ලා එක පාරෙන් පොල්ලෙන් ගහලා මරනවා. මිනිස්යන්ගේ ජීවිත බොහෝමයක් මේ රිලව් අහුණා වගේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙහි දිනේවා රිලවෙක් ලොඳ මිටක් හදාගත්තා වගේ අල්ල ගන්නවා. දීපල සම්පත් ධනය වස්තුව හැමදේම අල්ලගෙන ඒ කෙනා මරණයට පත් වෙලා යන්න ලැහැත් වෙනකොට එව්වමයි හිතේ කැරකෙවෙන්නේ. ලොඳ අල්ලගත්තා වගේ ඒ වගේ එල්ලෙන්න මහන්සි වෙනවා. මරණයේ අභියස දුකටපත් වෙලා ජීවිතේ විනාශ වෙලා යනවා. ඊට පස්සේනේ පින්වතුනි ඔය පෙරේතයෝ විදිහට භූතයෝ විදිහට බහිරවයෝ විදිහට නොයෙක් ප්‍රශ්න අල්ලා ගැනීම නිසා තියෙන ප්‍රශ්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න තමන්ගේ ජීවිතය ගැන තමන් කොහොම ජීවිතේ හැඩගසා ගත්ත යුතුද කියන එක ගැන. උභෝසු අන්තේසු විනේය චන්දං පස්සම් පරිඤ්ඤාය අනානුගිද්ධෝ. ඒ නිසා මේ ජීවිතය ගත කරනකොට උභෝසු අන්තේසු විනේය චන්දං තමන් ගැන තියෙන බැඳීමුත් අතහැරලා දාන්නට අනුන් ගැන තියෙන බැඳීමුත් අතහැරලා දාන්නට යදත්ත ගරහි තද කුබ්බමානෝ න ලිප්පති දිට්ඨ සුතේසු දිහිරෝ. යම් දෙයක් කරන කොටගෙන තමාගෙන්ම දොස් ලැබෙනවා නම් එහෙම ඒවා කරගන්න එපා. බලන්නේ ප්‍රකාශයේ ලස්සන. තමන්ගෙන්ම දොස් ලැබෙන කිසි වරදක් නොම කරන තමන්ගෙන්ම දොස් ලැබෙන ඒවා කරගන්න එපා කියනවා. මේ ලෝකෙ පිංගුතුනි වැදගත්ම දේ ඒක. ඔබ ජීවිතේ හදාගන්න මහන්සි ගන්න තමන් තමන්ට දොස් නොකියන විදිහට. තමන් තමන්ට ගරහන්න නැත්තම් ඒ ජීවිතේ සැපයි. තමන් තමන්ට රිදවක් ගන්නේ නැත්තම් ඒ ජීවිතේ සැපයි. තමන්ගේ කායික ක්‍රියාවක් මුල් කරගෙන තමන් තමන්ට ගරහන්න නැත්තම් ඔබ මෙහෙම පව් කළා කියලා අපිටම අපි ගරහන්නේ නැත්තම් අපේ හිතම අපට චෝදනා කරන්නේ නැත්තම් ඒ ජීවිතේ සැපයි. ඔබ මේ විදිහේ වචන කතා කළා කියලා අපේ හිතම අපිට චෝදනා කරන්නේ නැත්තම් ඒ ජීවිතේ සැපයි. ඔබ මේ විදිහට අනුන්ගේ අයහපත පිණිස හිතුවිලි හිතුවා කියලා අපේ හිත අපිටම චෝදනා කරන්නේ නැත්තම් ඒ ජීවිතේ සැපයි. හැබැයි පින්වතුනේ යම් ජීවිතයක් තියෙනවා නම් තමන්ගේ හිත තමන්ට චෝදනා කරන තමන්ම තමන්ට ගරහන යම් ජීවිතයක් තියෙනවා නම් ඒ ජීවිතයට ලෝකෙම ප්‍රශංසා කරත් වැඩක් නැහැ. ලෝකෙම ප්‍රශංසා කළත් ලෝකෙම කොඩි උස්සලා පිළිගත්තත් ලෝකෙ ඉස්සරහා මහා ප්‍රසිද්ධියකට පත් වුණත් තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරන්නේ නැත්තම් ඒ ජීවිතේ හරියට කබලක ඉන්නවා වගේ. සැනසෙල්ලක් නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමා හදාගත යුත්තේ තමන්ට චෝදනා නොකරන විදිහට. ලෝකෙම ගැරහුවත් කමක් නැහැ. ලෝකෙම අපහාස කළත් කමක් නැහැ. ලෝකෙම කොන් වුණත් කමක් නැහැ. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ නැත්තම්. තමන්ගේ හිත තමන්ට චෝදනා නොකරන්නේ තමන් කොහොම ජීවත් වුණොත්ද? කයින් කුසල් කළොත් මේ හිත චෝදනා කරන්නේ නැත. වචනයෙන් කුසල් කළොත් පින් කළොත් මේ හිත චෝදනා කරන්නේ. මනසින් පින් කළොත් කුසල් කළොත් යහපත කළොත් මේ මනුස්ස වර්ගයාට සෙත් පතපතා ජීවත් වුණොත් මේ මනුස්ස වර්ගයාගේ දියුණුවට ආශිර්වාද කර කර මේ ජීවත් වුණොත්
ඉරිසියා කාරකම් ආදී දේවල් වලින් බැහැර වෙලා ජීවත් වුණොත් පින්වතුනි ඒ හිත අපිට කවදාවත් චෝදනා කරන්නේ නැහැ. ඒ හිත හැමතිස්සෙම සැප උපද්දනවා. මම නම් මගේ ජීවිතය ගත කරනකොට යහපත් විදිහට ජීවත් වුණා. තමන් රැකී රක්ෂා කරන තැන්වල තමන් වංචාවක් නැතුව නම් ජීවත් වෙන්නේ. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ. තමන්ව මෙලොවට බිහි කරපු අම්මා තාත්තා දෙන්නට යුතුයකම් වගකීම් වශයෙන් වෙන්න ඕන දේවල් කරලා නම් තියෙන්නේ. ඒ දෙන්නාට අපෝපස්ථාන කරලා නම් තියෙන්නේ. ඒ දෙන්නා කරපු උපකාරයේ සිහි කර කර ඒ දෙන්නාට ප්‍රත්‍යුපකාර කරලා නම් තියෙන්නේ. ආන් ඒ හිත තමන්ට චෝදනා කරන්නේ. තමන්ට උදව් උපකාර කරපු අයට ප්‍රතිඋපකාර කරලා නම් තියෙන්නේ. ඒ හිත ඔබට චෝදනා කරන්නේ. ආන් ඒ නිසා හදාගන්න මහන්සි වෙන්න. එහෙම එකක්. ආපහු හැරී බලද්දි හිතට සැප උපදින ජීවිතයක්. ආපහු හැරී බලනකොට පින් කළා කියලා සිහිපත් වෙන ජීවිතයක්. ආපහු හැරී බලනකොට බයක් නැතුව කිසි බයක් නැතුව S2 පියාගන්න පුළුවන් විදිහේ ජීවිතයක්. ආන් එහෙම එකක් තමයි අපි හදාගන්න මහන්සි ගත යුත්තේ. එහෙම හදාගන්න මහන්සි ගන්න කෙනෙකුට සම්පූර්ණයෙන්ම ජීවිතේ රැකගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ යුගයේ උපන්න අපිට තියෙනවා. සම්පූර්ණයෙන්ම ජීවිතේ රැකගත්තකි. ජීවිතේට පිරිපුන් ආරක්ෂාවක් හදාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් මහා නාම කියලා කියන්නේ ශාක්‍ය රජුරුව. භාග්‍යතුන් වහන්සේ ළඟට මහා නාම පැමිණලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ බැහැදකලා භික්ෂු සංඝයා බැහැදකලා යලි රජමැදුර කරා යද්දී මට ස්වාමීනි මේ ප්‍රධාන නගරයේ මැදින් තමයි යන්න සිද්ධ වෙන්නේ. මේ නගරයේ මැද්දේ යනකොට ස්වාමීනි හදිසි අනතුරක් වෙන්න අවකාශය ඕන තරම්. වේගෙන් යන අශ්ව වාහන තියෙනවා. වේගෙන් යන හස්ති වාහන තියෙනවා. වේගෙන් යන මිනිස්සුන්ගේ වාහන තියෙනවා. කලබල වෙලා හැසිරෙන මිනිස්සු මුණ ගැහෙනවා. ස්වාමීනි මේවා මැද මගේ ජීවිතයට අනතුරක් වෙන්න තියෙන ඉඩ ඕන තරම්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හදිසි අනතුරක් සිද්ධ වුණොත් ඒ මොහොතේ බුදුරජාන් වහන්සේව සිහි වෙන්නේ නැති වෙයි. ධර්මයේ සිහි වෙන්නේ නැති වෙයි. සංගරුවන සිහි වෙන්නේ නැති වෙයි. කරපු පිනක් සිහි වෙන්නේ නැති වෙයි. ස්වාමීනි හදිසි අනතුරකින් මං මැරුණොත් එහෙම මට පෞද්ගලිකව මගේ ජීවිතේට මොනව වෙයිද කියලා බයක් ඇති වුණා. ස්වාමීනි මට මේ බයට සංසිඳීමක් සැනසෙල්ලක් ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේට කියනවා මහා නාම. බලන්න මහා නාමට එදා තිබුණු ඒ අනතුර ඒ විදිහටත් ඊටත් වඩාත් අද අපට නැද්ද? මහා නාමට තිබුණා වගේම අනතුරක් අපිටත් ජීවිතේ තියෙනවා. සමහරවිට මෑත කාලේ ගත්තොත් ඊටත් වඩා එකක්. පාරකට තොටකට බැස්සට පස්සේ වේගෙන් යන වාහන කොච්චර තියෙනවද? කලබලෙන් හැසිරෙන මිනිස්සු කොච්චර ඉන්නවද? මේ හැම දෙයක් එක්කම පින්වතුනි ජීවිත අනතුරක් වෙන්න තියෙන ඉඩ ඕන තරම්. ඒ ජීවිත අනතුර හදිසි අනතුරක් විදිහට සිද්ධ වුණොත් අපිටත් පිනක් කුසලයක් මොකුත් මතක් කරගන්න බැරුව මැරෙන්න පුළුවන්. එතකොට මොකක් වේද මේ ජීවිතේට? අපි ඒක හිතිය යුතු නැද්ද? අපි අපේ යහපත කැමති නම් හිතිය යුතුමයි. පෞද්ගලිකව අපි ගැන හිතිය යුතුමයි. නුවණ තියෙන කෙනෙක් එසේ හිතිය යුතුමයි. මහා නාම නුවණ තියෙන කෙනෙක් ඔහු එහෙම හිතුවා. බුදුරජාන් වහන්සේ වදාලා මා බහයි මහා නාම. මහා නාම ඔබ බය වෙන්න එපා. මහා නාම ඔබ බය වෙන්න එපා. ඔබ දීර්ඝ කාලයක් යහපත තුල ජීවත් වෙච්ච කෙනෙක්. ඔබ දීර්ඝ කාලයක් ශ්‍රද්ධාවන්ත විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා හිටපු ශ්‍රාවකෙක්. ශ්‍රද්ධාව තුල හිත වඩපු කෙනෙක්. මහා නාම ඔබ දීර්ඝ කාලයක් සීලය තුල හිත වැඩූ කෙනෙක්. සීලවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. මහා නාම ඔබ දීර්ඝ කාලයක් බණපද අහ ධර්මයේ ඉගෙන ගනිමින් දහම් කතාව නිතර ශ්‍රවණය කර කර ධර්ම කතිකයන් වහන්සේලාට සවන් දීදී දහම් දැනුම දියුණු කරගත්ත කෙනෙක්.
මහා නාම ඔබ දීර්ඝ කාලයක් දම්පැන් පූජා කරපු කෙනෙක්. මහා නාම ඔබ දීර්ඝ කාලයක් ජීවිතය ගැන ඇත්ත හිතපු කෙනෙක්, ප්‍රඥාව වඩපු කෙනෙක්. ඔය කාරණා පහෙන් තියෙන ඔබ මොන විදිහට මැරුණත්, මොන තැනක මැරුණත් මහා නාම අයහපතක් වෙන්නේ නැහැ කිව්වා. බලන්න පිංගුතුනේ රැකවරණේ. බුද්ධ ශාසනයක් ඇතුලේ තියෙන රැකවරණේ. අපේ ජීවිතේ මොන තැනක මැරුණත්, මොන විදිහට මැරුණත්, තනි පංගලමේ කාත් කවුරුවත් නැතුව පාරක තොටක ඔහි මැරිලා යන්න සිද්ධ වුණත් අපිට අනතුරක් නැත්තම් කොච්චර රැකවරණයක්ද? ඒ රැකවරණේ ලැබෙනවා බුද්ධ ශාසනය තුල දීර්ඝ කාලයක් යහපතේ හැසිරුණොත්. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද යහපත? ශ්‍රද්ධාව. හොඳට තෙරුවන් සරණේ පිහිටන්න. හොඳට තෙරුවන් සරණේ පිහිටන්න. මේ ලංකා භූමියේ උපන් අපිට ඒ සරණ තිබේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය තෙරුවන කිලිටි කරගන්න එපා. ඒ සරණට paluddක් වෙන්න දෙන්න එපා. දිවි හිමියෙන් තෙරුවන් සරණ යන්න. මේ ජීවිතේට නොයෙක් ප්‍රශ්න එන්න පුළුවන්, නොයෙක් අර්බුද එන්න පුළුවන්. කිසිම එකක් ඉස්සරහා සරණ කිලිටි කරගන්න එපා. පිංගුතුනේ ජීවිතයකට එන්න පුළුවන් අනතුරු අතරේ ලොකුම අනතුර තමයි මරණය. මරණය ඉස්සරහා තෙරුවන් සරණන් රැකවරණේ අනිත් අර්බුද ඉස්සරහා ඊට වඩා රැකවරණයක් අපිට තියෙනවද? ආන් ඒ නිසා ශක්තිමත්ව තෙරුවන් සරණ පිහිටන්න. ශ්‍රද්ධාව තුල දීර්ඝ කාලයක් හිත වඩන්න. ඊළඟට හොඳට සිල්වත් වෙන්න. අපිට පංචශීලයේ තියෙනවා ගිහි උපාසක උපාසිකාවන්ට නිති සීලයේ විදිහට. ඉතින් බොහෝම පැහැදීමෙන් පංචශීලය ආරක්ෂා කරන්න. පන්සිල් රැක්කොත් පින්වතුනේ මේ ජීවිතේම හටගන්න තියෙන සෑහෙන අරුබුද ගොඩක් එතනම සංසිඳනවා. නාන් ඒ නිසා හොඳට පන්සිල් ආරක්ෂා කරන්න. නිතර දිනපතා සමාදන් වෙවි පන්සිල් රකින්න. ජීවිතේ තියෙනකම් පන්සිල් රකින්න. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ පන්සිල් ආරක්ෂා කරන පින්විතෙකුට පුළුවන් හතර පෝයට හෝ ප්‍රධාන පෝයට උපෝසත අෂ්ටාංග සීලෙත් සමාදන් වෙලා තමන්ගේ සීල දියුණු කරගන්න. සීලය. ඊළඟ එක දහම් දැනුම. මේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන් විදුලිය තියෙන නිසා බුදුරජාණන් වහන්සේගේ සුන්දර බණපද ධර්ම දේශකයන් වහන්සේලා විකෘති කරන්නේ නැතුව ඔබට කියා දෙනවා. හොඳට බණ අහන්න. අද දැන් මේ පැයක වගේ කාල වේලාවකට අපිට ඔබට කියලා දෙන්න පුළුවන් ටිකක් මේ බණපදෙන් අපි කියලා දුන්නේ. ඔබට නිතර මේ වගේ බණ අහනවනම් නිතර ජීවිතේ යහපත ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අවස්ථාව ලැබෙන හැම මොහොතකම ධර්මය අහන්න, ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ කියවන්න. මේ ජීවිතේ තියෙනකම්, ජීවිතේ හයිය හත්ති තියෙනකම් පින්වතුනි බණ අහන්න. ජීවිතේ මේ තමන්ගේ මේ ශරීරේ ඕත්පල වෙලා ඇඳකට වැටිලා අමාරු තැනට වැටුණොත් තමයි අපිට කියලා මොකවත් කරගන්න අපිට බැරි වෙන්නේ. අපිට තනියෙන් යමක් කරගන්න පුළුවන් තාක් ඔබ ගොඩාක් ධර්මය අහන්න. ධර්මයේ කියවන්න. ධර්මයේ ඉගෙන ගන්න. ඒකට අවස්ථාව හොඳටම තියෙනවා. ඒ අවස්ථාව අපතේ යන්න දෙන්න එපා. ඊළඟ එක පුළුවන් තරම් දානි පූජා කරන්න. දානි පූජා කර කර පින් රැස් කරගන්න. තමන්ගේ හිත පහදින තැන් වලට දානි දෙන්න. අසරණ මිනිස්සුන්ට, ඊළඟට විශේෂයෙන් මහා සංගරුවනට, ඊළඟට තමන්ගේ නිවසේදී සම්බුද්ධ පූජාව තැබීම, මේ හැම විදිහටම දානමය පින රැස් කරන්න. ඊළඟ එක තමයි ප්‍රඥාව. තමන්ගේ ජීවිතේ ප්‍රඥාව දියුණු කරන්න මහන්සි ගන්න. ඒ කියන්නේ මේ බොල් දේවල් හිත හිතා වාසය කරනවා වෙනුවට පින්වතුනි ජීවිතය ගැන හිතන්න පටන් ගන්න. තමන්ට පෞද්ගලිකව ජීවිතයට සිද්ධ වෙන සත්‍ය සිහි කරන්න. ඒ සත්‍ය සිහි කර කර මරණයට ලස්සනට මුහුණ දෙන්න පුළුවන් වෙන ජීවිතයක් ඔබ දැන් හදාගන්න. ආන් එතකොට යම් දවසක මරණය අප කරා පැමිණෙද්දී අභීතව මරණයට මුහුණ දෙන, මරණය ඉස්සරහා අඬන්නේ වැළපෙන්නේ නැති, බයක් නැතුව මරණය ඉස්සරහා සැනසille ඇස් දෙක පියාගන්න චරිතයක් බවට පත් වෙන්න
ඔබට අවකාශ ලැබෙයි. ඉතින් බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මොහොතේ අපිට ඒ සඳහා අවකාශ සලසා ගන්න පුළුවන්. තමන් එකට ජීවත් වෙලා මීට මාස 3කට පෙර මිය පරලෝ යන්න යෙදුණු විස්ලාමලත් උපදිසාපති පින්වත් පී.බී. විජේතිලක මහතාට පින් අනුමෝදනා පිණිසයි අද මේ ධර්ම දානය සිද්ධ වුණේ. ඉතින් තමන්ගේ ඒ ඥාතිවරයා මිය යෑම හේතුවෙන් පින් අනුමෝදනා පිණිස ඇසූ මේ බණ පදය පින්වත් හැම දෙනාට හොඳින් ජීවිතයට ගලපාගෙන තමන්ගේ ජීවිතය කරා මරණය පැමිණෙන්ට පෙර මේ සම්බුද්ධ ශාසනය මුල් කරගෙන ජීවිතයට පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්න හැම දෙනාට වාසනාව ලැබෙත්වා. අද මේ ධර්මදානයෙන් රැස් වුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට තෙමසකට පෙර මිය පරලෝ ගිය විශ්‍රාමලත් උපදිසාපති පින්වත් පී.බී. විජේතිලක මහතාට අනුමෝදන්ව එතුමාගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. සාදු සාදු සාදු. ධර්මදේශනාව තුළින් රැස් වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවි දේවතාවුන් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දෙනාට දෙවියන්ගේ සියලු ආරක්ෂාව උපකාරය රැකවරණය නිරන්තරයෙන්ම සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් මාගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ධර්මදානය සිද්ධ කරපු පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි 3 මාසකට පෙර මිය පරලෝ ගිය විශ්‍රාමලත් උපදිසාපති පින්වත් පී.බී. විජේතිලක මහතාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්මදානය සිදු කරන පින්වත් ජානී විජේතිලක මහත්මිය වාසනා බුද්ධික සජීවනී යන ඒ දූපුතුන් මේ හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දෙමාපියන් ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ධර්ම දානය සිදු කරන කැස්බෑවේ පදිංචි විශ්‍රාමික ආචාර්යනී පින්වත් ජානී විජේතිලක මහත්මියට වාසනා බුද්ධික සජීවනී යන ඒ දූපුතුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ පවුල්වල හැම දෙනාට පින් අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ඒ පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව සියල්ල ඒ අයුරින්ම සමෘද්ධිමත් වෙත්වා. කරන කියන රැකී රක්ෂා ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ ආදී වූ යහපත් සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ පින්වතුන් ධර්ම දානය සිදු කරලා තවදුරටත් බලාපොරොත්තු වෙනවා මේ පිනේ ආශිර්වාදයෙන් ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාට මේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වෙලා තියෙන උවදුර දුරු වෙලා සැපේ සැනසෙල්ල උදා වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ පින්වතුන්ලා එකතු කරනවා. ඉතින් ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන්විදුලියේත් කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සොඳුරු ධර්මයේ ශ්‍රවණය කරමින් සුවසේ පින්දහම් රැස් කරමින් සුවසේ දහම් මඟ දියුණු කර ගනිමින් මේ ගෞතම ශාසනය තුල තමන්ගේ ජීවිතයට පිහිට පිළිසරණ රැකවරණය හදාගන්න
වාසනාව ලැබෙත්වා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.